වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩාරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. සේනා යලි හිස ඔසවයි. පළාත් තුනක බඩිරිඟු වගාබිම් රැසක් විනාශයි. හැටන් පාසල් සිසුවියකටත් කොවිඩ් වැළඳෙයි. කොවිඩ් පැනිය සොයා අද ගිය අයට ලැබුණු පිළිතුර. 18 වෙනිදා වෙනකම් බේත් දෙන්නවට තහනම් කරලා තියෙනවා. මම අද බේත් කඳුරක් හරි දුන්නොත් මෙතුමලාට පුළුවන් මාව අත්අඩංගුවට අරගෙන යන්න. මැතිවරණ කොමිසම අගමැති හමු වෙයි. පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන අවධානය. සහරාන් ගැන තොරතුරු දුන් නුවරඑළියේ තොරතුරුකරුට පොලිසියෙන් එල්ල වූ බලපෑම් කොමිසමේදී හෙළිවෙයි. නිරායුධ පුද්ගලයෙකුට පහර දුන් මීරිගම චණ්ඩී. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට බිග් ඊසි ටූ රේසරය හරිම සුමුදුයි. සේනා දළඹු උදුර යලි මෙරට තුළ හිස ඔසවමින් පවතිනවා. පළාත් රැසක ගොවින් පවසන්නේ තම බඩිරිඟු වගාවන් දළඹු උදුර හේතුවෙන් මෙරට විටත් විනාශමින් පවතින බවයි. දවසේ පුවත. මෙරට බඩිරිඟු වගාවට තර්ජනයක් වූ සේනා දළඹුවාගේ නිජබිම්බ වන්නේ ඇමරිකාවයි. අනතුරුව එම සත්වයා අප්‍රිකානු මහද්වීපයේ පැතිර ගිය අතර පසුව ඉන්දියාවද ආක්‍රමණය කළා. 2018 වසරේ ඔක්තෝබර් මාස අවසානයේදී ප්‍රථම වරට මෙරටින් සේනා දළඹුවා හඳුනා ගනු ලැබුවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව හා අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉන් අනතුරුව මෙරට බඩිරිඟු ගොවීන් දැඩි අසීරුතාවකට පත් කරමින් වසංගතයක් බවට පත් වූ සේනා දළඹු ඕතුර මෙරට වැඩි වශයෙන් බඩිරිඟු වගා කරන තීරය වන උතුරු මැද නැගෙනහිර හා ඌව පළාත වනසා දමුවා. බඩඉරංගොලට අමතරව කුරක්කන් වී කෙසෙල් එළවලු ඇතුළු භෝග වගාපන්ද ආක්‍රමණය කළ අතර ඇතැම් ගොවින්ට සේනා දළඹු උදුරින් මිදීම සඳහා තම වගාවන් ගිනි තබා විනාශ කිරීමටද සිදු වුණා. කෙසේ වෙතත් අද වන විට යලිත් වරක් සේනා දළඹු උදුර හිස ඔසවා ඇති බව ප්‍රදේශ රැසක ගොවි ජනතාව පවසනවා. ඒ අනුව එප්පාවල පළුගස්සව ගලමිදුනුවව හා කළුවල ගස්සව ආදී ප්‍රදේශ රැසක මේ වන විට සේනා දළඹු උදුරින් බඩඉරංගු වගාවට දැඩි හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් දහසක් බලාපොරොත්තු තබාගෙන මෙම කණ්ඩේ බඩඉරංගු වගා කළ ගොවීන් පත්ව ඇත්තේ දැඩි ආර්ථික දුෂ්කරතාවකටයි. අනුරාධපුර එප්පාවල නල්ල මුදා ප්‍රදේශයේ බඩඉරංගු අක්කර 50ක් පමණ දළඹු ඕදුරට ගොදුරු වී ඇති ආකාරයයි මේ. සේන මෙහෙන විනාශ කරලා අපිට කොහොමද ජීවත් වෙන්න විදියක් නැහැ. ගමේම හැමතැනම ගම්මාහල පාල හැමතැනම විනාශ වෙලා. පුත්තලම කළුවල ගස්වැව මුණමල් ගස්වැව ප්‍රදේශයේ බඩඉරංගු බිම්ද සේනා දළඹුවා ආක්‍රමණය කර ඇති අතර ගොවීන් ප්‍රකාශ කළේ විවිධ ක්‍රම අත්හදා බැලුවද ඒවා සියල්ල අසාර්ථක වූ බවයි. තෙල් ගහලත් මැරුන්නේ. අන්න තෙල් ගහලත් අද මැරුන්නේ නැහැ උදේ ඉඳලා. එහෙම ඉන්නපන් පිටින්. ඔරිජිනල් එක ඉක්මනේ මැරෙන්නේ නැහැ. ගලමිදුනුව ප්‍රදේශයේ හෙක්ටාර 20000ක පමණ බඩඉරංගු වගා කර ඇති අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඉන් අඩක් පමණ සේනා දළඹු උදුරට ගොදුරු වී ඇති බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව හොරිවිල ඇතුළු ගම්මාන රැසක ජනතාවද ප්‍රකාශ කළේ සේනා දළඹුවා විනාශ කිරීමට විවිධ කෘමිනාශක වර්ග භාවිත කළද මේ වනතෙක් සාර්ථක විසඳුමක් ලැබී නොමැති බවයි. මේක ඉතින් වියදම් කරනවා තෙල් ගහනවා ඉවරකුත් නැහැ. අවුරුදු දෙකකට කලින් සේනා දළඹුව ඇවිල්ලා මිනිස්සුන් හේන් ගිනිති රුපියලක්වත් හම්බුන්නේ නැහැ නේ. ළමයි එක්ක අපි බලාපොරොත්තු ගොඩක් තියාගෙන අපි ගොවිතැන් කරන්නේ. කර 4ක විතර අපි මේ සැරේ බඩේටුඟ හිටවලා තියෙනවා. බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය අපිට ගන්න බැරි වුණත් අපිටත් ඉතින් තෙල් බොන්න තමයි වෙන්නේ මහත්තයා. මේ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම බලධාරීන්ගෙන්ද විමසීමක් කළා. මේ කන්නේ හානිය වාටා වෙලා තියෙනවා. පත්‍රවලට තමයි ප්‍රධාන වශයෙන් හානි කරන්නේ. ගොවීන් ගොඩක් මේ හානිය දැකපු ගමන් ලොකු බියක් ඇති වෙලා අනිස් ලෙස කෘමිනාශක
කෘමිනාශක භාවිතා කරනවා. මේකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට හානිය උග්‍ර වීමක්. පලිබෝධ හානිය ස්වභාවික සතුරන් මගින් පාලනය වීමක් වෙනවා. අවශ්‍ය අවස්ථාවදී පමණයි හානිය කෘමිනාශක දීමට ගොවින් උනන්දු වෙන්න ඕන. පත්‍ර විශාල ප්‍රමාණයක් ආපු පාවලිය බය වෙන්න හොඳ නැහැ. පත්‍ර කෑවට අස්වනු ගන්න අවස්ථාව වෙනකොට ගොඩක් වෙලාවට හානිය අවම මට්ටමකටපත් වෙනවා. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. ගාල්ල අධ්‍යාපන කොට්ටාසේ වසා දමා ඇති පාසල් සහ පිරිවෙන් ඉදිරි සතිය තුලත් විවෘත නොකිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. මහනුවර නගර සීමාව තුල වසා දමා ඇති පාසල් 45න් 3ක් හැර සෙසු පාසල් ලබන සඳුදා සිට විවෘත කිරීමට නියමිතයි. මේ අතර අටලුගම මාරාව ග්‍රාම නිලධාරී වසමේ ජනතාව PCR පරීක්ෂණ සඳහා තවමත් අවම සහභාගීත්වයක් දක්වන බවට සෞඛ්‍ය අංශ චෝදනා කරනවා. පුද්ගලයන් 2800ක් වෙසෙන බණ්ඩාරගම අටලුගම මාරාව ග්‍රාම නිලධාරී වසමේ ඊයේ දිනේ PCR පරීක්ෂණ සඳහා 400ක පමණ පිරිසක් යොමු කිරීමට සූදානම් සිටියද ඒ සඳහා සහභාගී වී ඇත්තේ පුද්ගලයන් 22 දෙනෙකු පමණයි. පසුගියදා අටලුගම ප්‍රදේශයේ PCR පරීක්ෂණවලට බාධා කිරීමේ සිද්ධියක් වාර්තා වීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අංශ යලියම කටයුතු ආරම්භ කළේ යුද හමුදාවේ සහ පොලිසියද ආරක්ෂාව ඇතිවයි. අටලුගම ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 540 ඉක්මවමින් වාර්තා වී ඇති පසුබිමක PCR පරීක්ෂණ සඳහා ඔවුන්ගේ සහාය ප්‍රමාණවත් පරිදි නොලැබීම තුළින් රෝග පාලනයට ගැටලු මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. කොවිඩ්-19 වසංගතය පාලනය කර ගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවයක් නැති බව තමයි පේන්නේ යන්නේ. මේක සම්බන්ධව හිතා බලන්න වෙනම ඔවුන් ප්‍රතික්ෂේප කිරීම සඳහා අපි කාරණා විමසපුවාම ප්‍රධාන කාරණා දෙකක් අපිට පේන්න තියෙනවා. පළවෙනි කාරණේ තමයි මృతදේහ ආදාහනය කිරීම සම්බන්ධව පවතින ගැටලුව නිරාකරණය කරලා දෙන්න කියලා. දෙවෙනි කාරණේ ඔවුන් කියන්නේ ආසාදිතයෙක් බවට තහවුරු වුණොත් ඔවුන් රැගෙන යාම සම්බන්ධ ගැටලුව. මේ සියලුම දෙනා ඊටාම අවදානම් තත්ත්වයකින් මේක සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. සෞඛ්‍ය කාර්යමණ්ඩල ඊටාම කැපවීමෙන් ඉන්නවා ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න. කළුතර දිස්ත්‍රික්කයට මේක ව්‍යාප්ත වෙන එක වළක්වන්න ජාතික මට්ටමේ සහයෝගය අටලොගම් ප්‍රදේශයේ වැඩ කරන වෘත්තිකයන් සඳහා මීට වඩා ඒ සම්බන්ධීකරණය ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ගත වූ පැය 24 තුල නව මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා. ඒ අතරින් එක් මරණයක් වාර්තා වුණේ කොළඹ දෙක ප්‍රදේශයෙන්. 66 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව ඇති අතර ඊට හේතු වී ඇත්තේ COVID-19 සමග හෘදයේ ඇති වූ ආසාදනයක්. මියගිය අනෙක් 54 හැවිරිදි කාන්තාව ඩුබායිහි සිට පැමිණ වැලිගම පදිංචිකාරණයක් වන අතර ඇය කොවිඩ් ආසාදිතව හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ වකුගඩු රෝගී තත්ත්වයේ උත්සන්න වීම සහ කොවිඩ් නියුමෝනියාවයි. මේ අතර ගත වූ පැය 24 තුල මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 538 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතරින් පුද්ගලයන් 68 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර එක් පුද්ගලයෙකු විදේශිකයෙක්. සෙසු 469 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වන අතර ඉන් වැඩිම පිරිස 304ක් ලෙස වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 26981ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සංචරණය හරහා තමා දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට රෝගී හමු වන්නේ. විශේෂ හේතුවක් නොමැතිව සංචරණයන්ගෙන් වැළකී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. අපිට නීතියක් මගින් මේක වළක්වනවට වඩා අපිම මේ සංචරණය සීමා කර ගැනීම හරහා මේක පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් මම හිතනවා නව වසර රෝගයෙන් තොරව අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස ආශ්‍රිතව ජනතාවට පහසුකම් සැලසීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අදහස් පළ කළා. මහල් නිවාසවල පදිංචි සෑම ඕල් ඒකකයටම රජය මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික සතිපතා ලබා දෙනවා. මේ මහල් නිවාසයන්ගේ ප්‍රබල ඉල්ලීම වෙන්නේ ඔවුන්ට වෙනත් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා එළියට යාමට අවස්ථාවක් ලබා දෙන්න කියන එක තමයි තියෙන්නේ. ඒ පිළිබඳව ඉදිරි දින කිහිපය තුළදී සාධනීය ප්‍රතිඵලයක් ලැබෙයි කියලා අපි හිතනවා. ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් 21 දෙනෙකුටද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර අවුරුදු 2ක සහ අවුරුදු 6ක දරුවන් 2 දෙනෙකුද ඒ අතර වෙනවා. එම ආසාදිතින් සියලු දෙනා දියුරුම්පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. නාවලපිටිය කදිරේෂන් මහාවිද්‍යාලයේ සිසුවියකට COVID-19 ආසාදනය වී තිබීම හේතුවෙන් එම පාසලේ ගුරුවරුන් 9 දෙනෙකු සහ සිසු සිසුවියන් 10 දෙනෙකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.
මේ අතර නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී 23 හැවිරිදි කොවිඩ් ආසාදිත මවක් බිහි කළ නියුන් දරුවන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවට රෝහල් බලධාරීන් පවසනවා. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ රෝහලේ කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් වෙනුවෙන් නොමේරු ලදරු ඒකකයක් නොමැතිවීම ගැටලුවක් බවයි. බබාලා දෙන්නෙක් දරන් හිටපු අම්මා කෙනෙක්. එයාට දියවැඩියාව තිබුණා සහ ඒ බබාලා දෙන්න හොඳින් වර්ධනය වෙලා තිබුණේ නැහැ. ඉතින් අපිට සිසේරියන් සැත්කමකින් ඒ අම්මව ඩිලිවර් කරන්න මේ ඩිලිවර් කරන වෙලාවේදී අපි බලාපොරොත්තු වුණාටත් එදී බබාලා පුංචියට හිටියේ. ඒ කට්ටිය රිසසිටේට් කරන්න අපේ තාමත් නොමේරු ලදරු ඒකකයක් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ හරියට. ඒ නිසා කාසල් ස්ට්‍රීට් හොස්පිටල් එකෙන් අපිට ගෙනන්න වුණා මේ බබාලාව බලන්න. ඒ ඔක්කොමගේම උදව්ව නිසා තමයි මේ අම්මත් බබාලා දෙන්නත් ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. කොළඹ කොවිඩ් අවදානම් ප්‍රදේශයක සිටි බණ්ඩාරවෙල ඇල්ල වලස්පෙද්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිය නිවසට පැමිණ සිටියේදී සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වසන් කර තිබීම හේතුවෙන් ඔහුට අවවාද කෙරුණේ මෙලෙසින්. ඉස්සර කියන්නේ ඔක්කොම CCTV බලලා දවස් 14යි නිරෝධායනනේ ඊට පස්සේ අය කූඩුවෙත් ඉන්නෝයි. ඔයා විතරනේ අනිත් දෙන්න මාත් ඇවිල්ලා ඉස්සර පිළිගත්තා. ඇත්ත කියන්නේ මේ ඔයාගෙන ඉවරයි ඔක්කොම. අපි කියපු දේවල් නා ඔයා කොහොමදත් පිළිගන්නේ නැහැ. ඔයාට ඕන දේවල් කරලා තියෙන්නේ. ඔයාට එහෙම කරන්න අයිතිවාසිකමක් නැත. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා වැලිමඩ නගරයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක සිසුන් යලි නිවෙස් වෙත යැවීමට පොලිසිය පියවර ගත්තා. වසංගත තත්ත්වයක් දෙකේ නියෝග නොතකාරීම වරදක්. ඒකට කනගාටුවට කරන නියමිත වාලා ප්‍රවුල් කරගෙන ඒ වරද කිරීම. සීතියට පටන් කනගාටුවට කරනවා අපිට ඉද වෙනවා නීතිය කියන්නේ. වාලා මේ කොවිඩ් ප්‍රසංගයෙන් බේර ගන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. එම අවස්ථාවේදී පන්තිය තුළ සිසුන් 100ක් පමණ සිට ඇති අතර අදාළ උපකාරක පන්ති ගුරුවරයාටද අවවාද කෙරුණා. මේ අතර නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ සිද්ධි සහ පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අදහස් පළ කළා. යම් යම් සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. ගෘහස්ත නිරෝධායනයට ලක් කර සිටින අය තම නිවෙස් වලින් පිටව යන බවට මෙය නිරෝධායන රීතියක්, නිරෝධායන නියෝගයක්. ඊට පටහැනිව කටයුතු කළොත් අවුරුදු 3 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකින් සහ දඩයකින් දඬුවම් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම නිරෝධායනය සිදු කර ඇති නිවෙස් වලට පිටස්තර පුද්ගලයෝ පැමිණෙනවා නම් ඒ පිටස්තර පුද්ගලයා සිදු කරනු ලබන්නේත් වරදක්. එවැනි අයටත් එවැනි ආකාරයේ දඬුවමක් ලැබෙනවා. මේ අතර COVID-19 හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මහනුවර මහයව ප්‍රදේශයේ ජනතාවට වේලී ආහාර බෙදා දීමට යාමේදී පිරිස් සමාජ දුරස්ථ භාවයේද නොතකමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණා. මේ අතර මහනුවර නගර සීමාව තුළ වසා දමා ඇති පාසල් 45න් 3ක් හැර සෙසු පාසල් ලබන සඳුදා සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කෑගල්ලේ පෞද්ගලික රෝහලකින් ඊයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සෞඛ්‍ය අංශ අදාළ රෝහල වසා දැමීමට කටයුතු කළ නමුත් එහි පාලනාධිකාරිය අද දිනේ අදාළ රෝහල යලි විවෘත කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් පොලිසිය සමග අද යලි එම ස්ථානයට ගොස් රෝහල වසා දැමීමට පියවර ගත්තා. මේ අතර COVID-19 වෛරසයෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ බුහුමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ COVID-19 හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් බුහුමදානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි බුහුමයක් තෝරා ගන්නා ලෙසයි. කොවිඩ් ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බවයි සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතීන් හා ආගම් වශයෙන් තීන්දුව ගැනීමට නොහැකි බවයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ඊට සහාය දෙන ලෙසත් මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැති වෙද මහතෙකු විසින් නිෂ්පාදනය කරන ලද දේශීය පැණිය ඊයේ කතානායකවරයාට සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටද පිළිගැනුවත් විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ අතිරේක ආහාරයක් ලෙස භාවිත කිරීමට මේ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි ඇති බවයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒ අතිරේක ආහාර ලෙස අනුමත කළ තියෙන නිසා ඒ වෙද මහතා කැමැත්ත පළ කළා කතානායකතුමාට ලබා දෙන්න. ඉතින් ඒ නිසා කතානායකතුමා බාරගත්තා. අපි ඒක පිළිගන්නවා. අපි මේ රටේ ස්වභාවික ආහාර පාන පිළිබඳව මෙහෙම බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මහාචාර්ය 7 දෙනෙක්ගේ තු කමිටුවකින් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ පරීක්ෂණේ ප්‍රතිඵල අනුව බෙහෙතක් නැද්ද කියන එක තීරණය කරයි. මේ වෛරස් එකට අදාළව බටහිර වෛද්‍ය විද්‍යාවේවත් බෙහෙතක් නැහැ. අපි අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් දන්නවා වෛරස් රෝගයක් හැදුනහම ඒක නිකන් තමයි සුව වෙන්නේ. එතකොට අපි ඒ කාලේ විද්‍යාව දන්නේ නැති නිසා ඒකට දෙයියන්ගේ ලෙඩක් කිව්වා. නමුත් අපි හරි ප්‍රතිකර්ම වල හිටියා. නමුත් අපි කවදාවත් කිව්වේ නැහැ මේකට අපි බෙහෙතක් කරා කියලා. එතකොට ඒක විද්‍යාත්මකයි. මේ රෝගයට විවිධ බෙහෙත් දෙන්නට උත්සාහ කරනවාට වඩා දැන් ඇවිල්ලා තියෙන අලුත්ම පැණියක්. රාජ්‍ය ඇමතිවරයෙක් ඇවිල්ලා තමයි මේ පැණිය ගැන වර්ණනා කරන්නේ.
ඉතින් මොනතරම් විහිළුවක්ද මේ? අද වෙනකොට අපිට පේන තියෙන මේක පට්ටපල් බොරුවක් කියන එක තමයි. දැන් කියනවා ආහාරයක් විදිහට අනුමත කරාලු. ඒක වට්ටෝරුව මොකද්ද කියලා අහන්නේ නැහැ. වට්ටෝරුව කියන්නේ. ඒක හීනෙන් ඇවිල්ලා දීපු උපදේශයක්. අපි හිතුවා පැණි රැල්ලක් එයි කියලා. පැණි රැල්ල ඇවිල්ලා ඇති. හැබැයි පැණි රැල්ල ඔප්පු කරන්න විදියක් නැහැ. මොකද ඒ ගියපු අයට PCR ටෙස්ට් කරන්න හෝ එළිදරව් කරන්න හෝ ආණ්ඩුව විදිහට කටයුතු කරන්නේ නැති නිසා. පාර්ලිමේන්තු මිනිස්සුත් පැණිපෝල ඒක මාධ්‍ය හරහා ප්‍රචාරය කරාම රටේ මිනිස්සු පැණිපෝලිමේ යන එක අහන්න දෙයක්. කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර වෙද මහතාගේ කෑගල්ල උඩුකුඹුරේ පිහිටි නිවසක් වෙත අදාළ පැණිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අදත් ඇතැම් පිරිස් පැමිණ සිටි අතරෙහිදී ලැබුණේ මෙවන් ප්‍රතිචාරයක්. 8 වෙනිදා වෙනකම් බේත් දෙන්න මට තහනම් කරලා තියෙනවා. මම අර බේත් කඳුලක් හරි දුන්නොත් මෙතුමලාට පුළුවන් මාව අත්අඩංගුවට අරගෙන යන්න. අද මෙතන කවුරුත් රැඳුණා හිටියට බේත් දෙන්න බෑ. ඒ අන්න ඔයාලා මගේ තැනට ඇවිල්ලා මට කරදර නොකර ඉතින් යන්න. නිරෝධායන නීතියත් ඒ ගත්තොත් ඇත්තම ඔයාලා වැරදි. මේ අතර ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ අතිරේක ආහාරයක් වශයෙන් මෙම පානීය ජනතාවට ලබා දීම සඳහා සුදුසුද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි. ඒ සඳහා ලියාපදිංචිය ඉල්ලා ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත සති 2කට පෙර අයදුම් පත්‍රයක් ලැබී ඇති බවද ඔහු සඳහන් කළා. මේ අතර අලුතින් කොවිඩ් ආසාදිතයන් 536 දෙනෙකු අද පස්වරුවේ වාර්තා වුණා. ඉන් ආසාදිතයන් 75 දෙනෙක් වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රිතව වන අතර ඉතිරි 461 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන ආසාදිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්ඩීන්ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදින් සමග සබඳතාවක් තිබූ බවත් අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමාව ස්ථානමාරු කළ බවත් එවක කුරුණෑගල දිසාභාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ වෛද්‍ය සාෆි සහබ්ඩීන්ට තහුවිද් ජමාත් සංවිධානයෙන් මුදල් ලැබුණු බවටද බුද්ධි තොරතුරු මගින් අනාවරණ වූ බවයි. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය එල්ලූ පසුව ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ බවත් එම සැකකරුවන් අතරින් 2 දෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වූ බවයි. ඉතා වැදගත් බුද්ධි තොරතුරු 45කට ආසන්න සංඛ්‍යාවක් මට ලැබුණා. ඒ අතර මම විශ්වාස කරන විදිහට එක්තරා සුවිශේෂී සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න ක්‍රියා කළා. එම සැකකරු අත්අඩංගුවට ගත්තට පසුව මට සමාජ මාධ්‍ය ඔස්සේ වගේම විවිධ ක්‍රමවලින් බලපෑම් එල්ල වුණා. එම බලපෑම් හමුවේ මාව පුත්තලමට මාරු කළා. ඒ සුවිශේෂී සැකකරු කවුද? සුවිශේෂී සැකකරු තමයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන්. ඒ වෛද්‍යවරයාට කිසියම් දේශපාලන සබඳතාවන් තිබුණාද? ඔව් ස්වාමීනි. එම වෛද්‍යවරයා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග සම්බන්ධව සිටි බවට තොරතුරු අනාවරණ වෙලා තිබුණා. තවහිද් ජමාත් සංවිධානයෙන් අදාළ සැකකරුට මුදල් ලැබුණු බවටත් බුද්ධි තොරතුරු අනුව අනාවරණ වෙලා තිබුණා. ඒ අනුව මම උපදෙස් ලබා දුන්නා පරීක්ෂණ මෙහෙवला ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි මාව ස්ථානමාරු කළේ. මේ අතර සහරන් හෂීම් ඇතුළු පිරිසක් නුවරඑළිය ලැබුම්හලක සිටින බව තමන් පොලිසියට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොකරන ලෙසට නුවරඑළිය පොලිසිය නිලධාරීන් කිහිප දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන්ට තර්ජනය කළ බව එම තොරතුරුකරු අද ජනාධිපති කොමිසමේදී හෙළි කළා. ඒ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම සමග සම්බන්ධ වෙමින් නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ පිහිටි තක්ෂිල නම් ලැබුම්හලේ සහරන් හෂීම් ඇතුළු කණ්ඩායමක් අවස්ථා 2කදී පමණ රැඳී සිට ඇති අතර ඒ ආසන්නයේ පිහිටි නිවසක පදිංචිව සිටින ඩී.ටී. ඉලේසිංහ මහතා විසින් සැකකටයුතු පුද්ගලයන් පිරිසක් මෙලෙස රැඳී සිටින බව නිරීක්ෂණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමන් නුවරඑළිය පොලිසියට 2018 වසරේ මේ මාස 5 වන දින දැනුම් දුන් බව ජනාධිපති කොමිසම සමග ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සාක්ෂිකාරී ඉලේසිංහ මහතා සඳහන් කළා. 2018 මේ මාස 5 වනදා අදාළ නිවාඩු නිකේතනයට වෑන් රථ 4කින් යම්කිසි පිරිසක් පැමිණියා. ඔවුන් නිවාඩු නිකේතන තුළම රැඳී සිටියා. මේ යට උදෑසන මායම නිවාඩු නිකේතන අසලට ගිය අවස්ථාවේ අබ්දුල්ලා කියන පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙකු ආයුධ සහ මුදල් ප්‍රමාණයක් කාත්ලංකුඩි ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මට ඇහුණා. ඒ අනුව මම එදා උදෑසන 8:14ට පමණ එවකට පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහත්තයාට දුරකථනය නවතා සැකකටයුතු පිරිසක් අදාළ නිවාඩු නිකේතනයේ රැඳී සිටින බව දැනුම් දුන්නා ස්වාමීනි. පසුව පොලිස්පතිතුමා මට නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ දුරකථන අංකය ලබා දුන්නා. ඔහුට කතා කළා මේ බව දැනුම් දුන්නාම ඔහු කිව්වා ටික වේලාවකින් නුවරඑළිය පොලිස් ස්ථානයේ මට කතා කරයි කියලා. එදා දහවල් 12:30 වනතුරුත් කිසිදු පොලිස් නිලධාරියෙකු අදාළ නිවාඩු නිකේතනයේ පරීක්ෂා කිරීමට නොපැමිණි නිසා මම නැවත පොලිස් අධිකාරී දිසානායක මහත්තයා ඇමතුවා.
ඒ වෙලාවේ ඔහු කිව්වා පොලිස් නිලධාරීන් විමර්ශනයක් සිදු කරමින් ඉන්නේ ඒක අවසන් වුණාම එයි කියලා. එදා හවස 4:30ට පමණ පොලිසියට ඈත් මෝටර රථයක් අදාළ නිවාඩු නිකේතන අසලට පැමිණ එක් පොලිස් නිලධාරියෙකු නිවාඩු නිකේතන තුළට ගොස් නැවත පැමිණෙන ආකාරය මම දැක්කා. නමුත් මගෙන් එක් ප්‍රකාශයක්වත් මේ ගැන සටහන් කරගත්තේ නැහැ ස්වාමීනි. පොලිස් මෝටර රථය පැමිණීමට පෙර නිවාඩු නිකේතනයේ නවතා තිබූ වෑන් රථ 4න් 3ක් පිටත්ව ගියා. මෙහිදී සහරන් හෂීම්ගේ ඡායාරූපයක් කොමිෂන් සභාව විසින් සාක්ෂිකරුට පෙන්වූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ අදාළ සැකකටයුතු කණ්ඩායම නිවාඩු නිකේතනයේ රැඳී සිටි කාලය තුල වෑන් රථයෙන් යම් යම් අවස්ථාවල පිටත්ව ගිය බවයි. පාස්කුරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව නූරලිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ මා හමු වුණා. ඔවුන් කිව්වා මම දුන්න තොරතුරු හරියටම හරි. නමුත් ඔවුන් ප්‍රමාද වුණා. කාටවත් ඒ ගැන කියන්න එපා කියලා. කාට හරි කිව්වොත් අයිය සංවිධානය ඇවිල්ලා මට වෙඩි තියලා යයි කියලාත් කිව්වා. එතකොට මම කිව්වා මම මැරුණට කමක් නැහැ. නමුත් රටේ යහපත වෙනුවෙන් මම මේක කියනවා කියලා. මට වෙඩි තියුවොත් තියන්නේ අයිය සංවිධානයෙන් නෙවෙයි පොලිසියෙන් කියලාත් මම ඔවුන්ට කිව්වා. ඉන්ද්‍රජිත් මහත්තයා කිව්වා ඔවුන් එදා නිවාඩු නිකේතන ඇතුළට යද්දී බිම රුපියල් ලක්ෂ 10කුත් ගංජා තොගයකුත් තිබුණා කියලා. එතකොට මම ඔහුට කිව්වා සල්ලි කොහොම වෙතත් ගංජා තිබුණු නිසා ඔවුන් අත්අඩංගුවට ගන්න තිබුණානේ කියලා. එවිට ඔහු කිව්වා ඒක ගැන අපි බලා ගන්නම් ඔයා මැදිහත් වෙන්න එපා කියලා. මේ අතර සමස්ත ලංකා ජාමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේ කිසියම් පාර්සල් කිහිපයක් රැගෙන යන ආකාරය දක්නට ලැබුණා. මින් පෙරද බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලකොඩත්තේ ඥානසාර හිමියන් කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි අවස්ථාවකදී කොමිෂන් සභාවේ රැඳී සිටි උලමා සංවිධානයේ නිලධාරියෙකු කොමිසමේ කටයුතු රහසිගතව පටිගත කිරීම සම්බන්ධයෙන් වාර්තා වී තිබුණා. අදාළ කරුණ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයාගේ අත්සනින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ සමස්ත ලංකා ජාමියතුල් උලමා සභාවේ සභාපති රිස්වි මුෆ්ති මහතා කොමිෂන් සභාවේ වැඩිදුර සාක්ෂි ලබා දීමට පැමිණි බවත් ඔහු විසින් කොමිෂන් සභාවට පාර්සල් කිහිපයක් ගෙනවිත් තිබූ බවත් ඒ පිළිබඳ දැනගත් වහාම නැවතෙම පාර්සල් කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන ආකාරය කොමිසම නිරීක්ෂණය කළ බවයි. 2021 අයවැය සම්මත වීමත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවීමට නියමිතයි. මෙම සහන ලබා දීම සඳහා මුදල් ඉපයීමට රජයට ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි අද විමසා බැලීමක් සිදු කළා. 2021 වසර සඳහා වන අයවැයෙන් රජය අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 1961ක් වන අතර 2021 වසර සඳහා අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3525ක්. එමෙන්ම 2021 වසර සඳහා රජය අපේක්ෂා කරන ආර්ථික වර්ධන වේගය 5.5% බවයි අයවැය විසර්ජන පනතේ සඳහන් වුණේ. අයවැය සම්මත වීමත් සමගම ඇතැම් සහන ඊයේ සිටම ක්‍රියාත්මක කරන බවද රජය නිවේදනය කළා. කෙසේ වෙතත් මෙම සහන ක්‍රියාත්මක කිරීම සඳහා රජය සතුව පවතින ආදායම් ඉපයීමේ ක්‍රමවේද මොනවාද? අපි බදු ආකාරයට මුදල් ලබා ගන්නවා. ඒත් එක්කම සමහරක් වේදම් අපි අඩු කිරීමෙනුත් අපිට වක්‍රාකාරව අපිට මුදලක් ඉතිරි වෙනවා. විශේෂයෙන්ම අපි වේදම් කරන මුදල පොලි ගෙවීම සඳහා අපිට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පොලි අනුපාතය සෑහෙන දුරකට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ මුදලුත් අපිට ලැබෙනවා. ඒත් එක්කම අපි දකිනවා රටේ ආර්ථිකය පුළුල් වෙනකොට තවදුරටත් බදු මාර්ග අපිට ඇති වෙනවා. ඒවා හරහාත් අපිට මුදල් ලැබෙනවා. ඉතින් මේ සියලුම අංශ ගැන බොහොම පැහැදිලිව හිතලා බලලා තමයි විද්‍යාත්මකව මේ මුදල් ප්‍රමාණය දාලා තියෙනවා. හදිස්සියව යම් ආකාරයකින් වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා යම් මුදලක් අඩු වුණොතින් අපිට කපන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒක තමයි පුද්ගලික අංශයෙන්වත් අපි ආයෝජන බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ ආයෝජන අපිට ලැබුණොතින් අර පැත්තෙන් යම් කිසි ආකාරයකින් පොඩි අඩුවීමක් සිදු වුණත් අපිට වර්ධන වේගය දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන නිසා අපි මේ පැත්තත් පොඩ්ඩක් බැලන්ස් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව ඇතැම් භාණ්ඩ සම්පූර්ණයෙන් ආනයනය නවත්තලා තියෙනවානේ. එතකොට මේ හරහා යම් මුදලක් රට ඇතුලේ ඉතිරි වෙනවා. මුදල ඉතිරි වෙනවා වගේම භාණ්ඩ හිඟවීමත් එක්ක ජනතාවට බලපෑමක් වෙන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනයත් වැඩි කර ගැනීමට අපි හිතන්නේ මේක හොඳ අවස්ථාවක්. ඒ සමගම අපිට පෙනී යන තවත් දෙයක් තමයි රට තුල ඒ తත්වය ඇති කර ගන්නට නම් ඒ අයට දෙන්න ඕනේ දිරිමත් වීම. ඊට අමතරව විදේශ විනිමය රැක ගැනීමේ අරුබුදයක් පතු වුණා. මේ කොවිඩ් වසංගතය නිසා ඒකත් අපිට හරි ගස්ස ගන්නට අවශ්‍යයි. ඒ රටේ සුබසාධනාර්ථයක් නෙත්තේ ඒකට ප්‍රශ්නයක් වෙච්චම ජනතාව බලාපොරොත්තු වෙන ආණ්ඩුව අපි බලා ගන්න ඕනේ කියලා මතේ ඒ තත්ත්වයට අපේ ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?
මේ වගේ අවස්ථාවක අපේ ආර්ථිකයත් එක්ක ඉදිරියට යන්න රජය කියලා කියන්නේ ජනතාව. ඉතින් ජනතාවට යම්කිසි සහනයක් ලබා දෙනකොට ඒකත් ලබාගත යුත්තේ ජනතාවගෙන්මයි. ඒක තමයි යථාර්ථය. යම්කිසි කෙනෙකුට නොමිලේ යම්කිසි දෙයක් ලබා ගන්නවා නම් ඒ සඳහා ජනතාවේ වෙනස් කොටසක් ඒක ගෙවන්නට. ඒක තමයි යථාර්ථය. රාජ්‍ය සේවකයන්ට පඩිය වැඩි වුණ නැහැ කියලා චෝදනාවක් කියලා වෙනවා. මේ වෙලාවේ මේ පඩිය ගෙවන එක ගැනයි පුදුම වෙන්න ඕනේ. මොකද ලෝකේ රටවල් වල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසකට තමන් කරමින් ඉන්න රක්ෂාව නැති වෙලා ජීවනෝපාය අහිමි වෙලා තියෙන්නේ. අද පුද්ගලිකාංශයේ සේවකයන්ට කම්කරු දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යවරයාගේ බැදියත් වීමෙන් වැටුපෙන් කොටස පමණයි ගෙවන්නේ. මොකද කර්මාන්ත ශාලාව වහලා පිටරට බඩු පැටවීම නතර වෙලා. ඉතින් බොහොම අමාරු අවධියක් තමයි මේ තියෙන්නේ කොවිඩ්-19 වසංගතය නිසා. මේ අතර ඊයේ අයවැය සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය මෙම අයවැයෙන් ගන්න තීන්දුව කරලා තියෙනවා. 2020ට කෝටි 2,83,000කුත් 2021ට කෝටි 3,00,000කුත් ණය ගන්න යනවා. මෙසේ ණය ගැනීම තුළ රට විශාල ණය බරකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම විදේශ ණය ගෙවීම විශාල ප්‍රශ්නයක් බවට ඉදිරියේදී පත් වෙනවා. දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරත්වය කේන්ද්‍ර කරගෙන ඉදිරිපත් කරපු අයවැය ලෝකෙම අර්බුදකාරී වසංගතයකට මුහුණ දීලා තියෙන තත්ත්වයක් යටතේ ඒ සියල්ල ආණ්ඩුව දරාගෙන ජනතාව මත බර පටවන්නේ නැති විදිහට මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. මේ රජයේ විකල්ප ආර්ථික න්‍යාය කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අපේ රටේ දේශීය ආර්ථිකය ගොඩ ගන්න. දේශීය ආර්ථිකය ගොඩ ගන්න බෑ බදු තාප්පයක් රට වටේ ගහලා රට දියුණු කරන්න පුළුවන් එකම ක්‍රමය මේ රට ලෝකෙත් එක්ක සම්බන්ධ කරලා පාලම් ගහලා වෙළඳ පොළ ප්‍රසාරණය කරලා තමයි අපේ දේශීය ව්‍යාපාරිකය අපේ දේශීය කර්මාන්තකරුවා දියුණු කරන්න පුළුවන්. මේ අයවැය මෑත කාලීන ඉතිහාසයේ ආපු ඉතාමත්ම හොඳ සංවර්ධන අයවැයක්. මේ රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුද වලින් ගොඩ එන්නට අවශ්‍ය කරන ආකාරයට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට නියමාකාරව අනුකූලව ඉදිරිපත් කරපු ඉතාමත්ම බුද්ධිමත් අයවැයක්. වත්මන් රජය දූෂිතයන්ට එරෙහිව ක්‍රියා කරන්නේ නීතියට අනුකූලව මිස පසුගිය රජය අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කරමින් නඩු කටයුතු මෙහෙවූ ආකාරයට නොවන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. චානක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු බලය වැඩසටහනට ඊයේ එක් වෙමින්. මේ টොප් 10 චෝදනා තියෙන 10 එක්කෙනෙකුටවත් අඩුම තරමේ චෝදනාවක් ගොනු කරලා උසාවියටවත් ගෙන ඔබතුමාට අවුරුද්දක් යනකම් බැරි වුණා. මට හිතෙන්නේ ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කරපු දේශපාලන සංදර්ශනයක් විතරයි කරුවා එමෙතුමා. නැත්තම් මේ එක්කෙනෙකුට හරි නඩුවක් කඩෙන්න බෑ. මෙතුමන්ලට අනිවාර්යයෙන්ම නඩු වැටේ. අපි බලාගෙන ඉන්නවා. විශේෂ අධිකරණ කියන ඒවා ඔබතුමන්ලා මේ දවස්වල නඩු තේරුවේ අපිට එදා මතකයි රංජන් එමෙතුමා කියනවා. හරි දුමින්ද සිල්ලා එමෙතුමාගේ නඩුකාර තුන් දෙනාගේ දෙන්නෙක්ගේ එක්ක අපි කතා කරලා තියෙන්නේ. අනිත් එක්කෙනා පිළිබඳව අපිට ප්‍රශ්න ඇතිවෙන ඕ වගේ විවිධ කතා. එක එක නඩුකාරතුමන්ලට ප්‍රසිද්ධියේ කතා කරන වීඩියෝ තිබුණා රෙකෝඩින් තිබුණා. හැබැයි අපි ඒ විදියට වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන පරීක්ෂණයක් යටතේ උන්ට ඒ දඩුවම් ලැබෙයි. හැබැයි ඒකට රංජන් රාමනායක අපි කෝල් කරලා කියන්නේ මේ රිෂාඩ්ව ගත්තද හෙට උදේ ගන්නවද උසාවි නඩු කර ඒ ක්‍රමවේදය වෙනස් වෙලා තියෙන්නේ දැන්. ඔය හඬපට ගැන ඔය ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ. එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිතියක් තියෙනවද නඩුකාරතුමෙක් එක්ක කතා කරලා මේ නඩුවක් පිළිබඳව එහෙම බලපෑමක් හෝ කතා කරන්න අයිතියක් තියෙනවද? එයා කතා කරපු විලාසය අපි දන්නේ නැහැ. නඩුවකටද මොනවටද කියන එක අපි පැහැදිලිව දන්නේ නැහැ. තියෙනවනේ පැහැදිලිවම තියෙනවා ඒක. පැහැදිලිව නඩුවක් ගැනත් කතා කරනවනේ. පැහැදිලිව නඩුවක් සම්බන්ධව විනිසුරුවෙකුට කතා කරලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකේ අය කතා දෙකක් නැහැ. කොහොමද මේවා වෙන්නේ? මේක පොඩ්ඩක් අහන්න දෙන්න. ඔව් හදිසියක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. වඳින්නම් අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනෙකුට කතා කරන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්තද? ඔව්. බුදුන් මේ වන්දලා ඔයාගේ ටාගට් එක දුමින්දියාවට එක. මගේ ටාගට් එක දුමින්දියාවට එක. ಭಾರತගේ වයිස්ගේ ටාගට් එක දුමින්දියාවට එක. දුමිකාගේ ටාගට් එක දුමින්දියාවට එක. එතකොට අපේ පාර්ශව සියලු දෙනාගේම ඉලක්කය දුමින්දියාවට එක වෙලා ඇයි අපි මේ හැප්පෙන්නේ? රංජන් මම දන්නවා ජජ් කෙනෙක්ට කතා කරන්න තරම් ධෛර්යයක් නැහැ වෙන මම වගේ පිස්සෙක්ට මිසක් දැන් ඇත්තම පිස්සු වැඩක් නේ ජීවිතේට මිනිහෙක් ජජ් කෙනෙක්ට කතා කරන්නේ කෙලිම හිරියන වැඩක් නෙමෙයි මම ඔය කරාට පිස්සුවට ඒ කියන්නේ මෙලෝ මිනිහෙක් මිනිමෙරුන් නඩුවකට ජජ් කෙනෙක්ට කතා කරනවා මේ බලන්න මේ දුමින්ද සිල්ලාගේ නඩුව සම. එතකොට දුමින්ද සිල්ලාගේ නඩුවට බොහොම පැහැදිලි ලෙස බලපෑමක් උණයි කියන එක මේ දුරකථන සංවාදය වෙන කිසිම දෙයක් නෙවෙයි. මේ ස්වාධීන අධිකරණයෙන් අපිට අහන්න සිද්ධ වෙන්නේ මේ මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? සානි අබේසේකර දිට්ඨ ධම්ම වේදනීය කර්මය දැන් පරිසම් දෙන්නේ අර ආත්ම ගානක් කියලා නෙවෙයි. මේ භවයේම පරිසම් දෙනවා. ඇස් දෙකට පේන්න පරිසම් දෙනවා. මේ අතර ශානි අබේසේකර සමග එක්ව යහපාලන
දේශපාලන රජය සිදු කළ දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. මැරලා ඉපදලා නැහැ මේ රටේ මිනිස්සු. සානි අබේසේකර කරලා තියෙන වැරදි පොලිස් වාර්තා වැරදි විදියට හදලා නඩු නැති අයට නඩු පටලනලා ඒ වගේම අපේ හිටපු රජයේ මැසි ඇමතිවරු රාජපක්ෂවරු සියලු දෙනාම හිරේලග්ගවල විශේෂයෙන්ම ජීවිතාන්තය දක්වා හිරදඬුවම් දෙන්න අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමාලා වගේ අය. අධිකරණයට බලපෑම් කරපු අය, අධිකරණයේ අනවශ්‍ය ප්‍රයෝජනෙ ගත්ත අය, විනිශ්චයකාරවරු බය කරපු අය හඬපටි වෙලා තියෙනවානේ. ඉතින් අද ඒ අය පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් අධිකරණයට දිගට අරකට පහර දෙනවා. ඒක ඉතාම වැරදි. ශානි අබේසේකර කියන්නේ කවුද? රංජන රාමනායක නැමැති පුද්ගලයාත් එක්ක දුරකථන සංවාද ලැබිලා දේශපාලන සිරකරුවන්ව හිරේ දාන්න කටයුතු කරපු පුද්ගලයෙක්නේ. ලැජ්ජ වෙන්න ඕනේ මේගොල්ලෝ නඩු කාර්යයන්ට බල්ලෝ කියලා කතා කරලා තියෙන හඬපටවල් එළියට අවිලා තිනවා. ශානිත් එක්ක කතා කරන වගේ ගිය ආණ්ඩුවට තිබුණා පුද්ගලික ප්‍රශ්න. පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න. ඒකට දේශපාලකයන් හිරේ දැම්ම. සමහර අයට මරණ දඬුවම් දුන්නා. දුමින්ද සිල්වා දේශපාලන සිරකරුවෙක්. නිකන් දුමින්ද සිල්ලා නෙමෙයි. ඔහු දේශපාලන සිරකරුවෙක්. ඔහුගෙන් පලි ගත්තා. ඒක අපි දකින්නෝනේ හඬපටවල. වෙන දෙයක් නෙමෙයි. දේශපාලන පලිගෙනින් ඔවුන් කෙරුවේ. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. අපවත් වී වදාළ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ දේහය අද රත්ගම කිරිමැටිය සුසාන භූමියේදී බෝම්බදාන කෙරුණා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඊට අදාළව විවෘත තීන්දුවක් ලබා දී තිබීම හේතුවෙන් උන්වහන්සේගේ දේහය පසුගියදා සොයාගනු ලැබුවේ රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී. රත්ගම පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවිසූ 59 හැවිරිදි වියේ පසු වූ පූජ්‍ය නෙදර්ලන්තයේ ජනවංශ හිමියන්ගේ දේහය රත්ගම කලපුවේ තිබියදී හමු වූයේ සිරුරේ ගලක්ද ගැටගසා තිබියදී. ඒ අනුව හිමිනම ඝාතනය කරන්නට ඇති බවටයි සැකමතු වුණේ. කෙසේ වෙතත් මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණු අතර අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂා හැන්නදි මහත්මිය ප්‍රකාශ කළේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාර පරීක්ෂණයකට ලක් කළ යුතු බවයි. ඒ අනුව සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යැවීමටද පියවර ගැනුණා. මේ අතර උන්වහන්සේගේ දේහය ඊයේ රාත්‍රියේ බෝට්ටුවක් මගින් පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනය වෙත රැගෙන ගියේ මහජන ගෞරවය සඳහායි. අපේ ප්‍රදේශයේ පරාජිත කෙසේ වෙතත් මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීමට එම ස්ථානයේ සිටි බෝට්ටු හිමියන් අකමැත්ත පළ කළා. කවුද කිව්වේ? ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ කවුද? ආරණ්‍යෙන්ද මේ පොලිසියෙන්ද? ඔයගොල්ලෝ ඉස්සරහගේ පොලිසියෙන් දැන් මේකට පොලිසියෙන් කිව්වා. දැන් මාත් එක්ක දැන් කිනාර මේ දැන් මෙහෙම වුණාම ඇත්ත බොරු වෙනවා. මේ අතර අද පස්වරුවේ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ සිට පූජ්‍ය නෙදර්ලන්තයේ ජනවංශ හිමියන්ගේ දේහය රත්ගම කිරිමැටිය සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවේ මහා සංඝරත්නය ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබීම හේතුවෙන් උන්වහන්සේගේ දේහය ආදාහනය නොකර භූමදානය කිරීමට පියවර ගැනුණා. මේ හාමුදුරුවන් වහන්සේව ඝාතනය කරලා මේ හාමුදුරුවන්ගේ කකුල් බැඳලා ගඟට ගාන්න තරම් කුරිරු පාපතරයෝ කවුද කියන එක හොයන්න කියලා ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා හැටියට අපි අනිවාර්යයෙන්ම රජයට බල කරලා හිටිනවා. අපිට ලොකු සැකයක් උපදිනවා. ජනමාධ්‍යවේදීන් වාර්තාවල් ඉල්ලන්න ගියාම ලේ හැලෙන්න ගහනවා. ඒ වගේම මේගොල්ලන්ට ඒ අවශ්‍යතාවයන් ඉටු කරන්න දෙන්නේ නැහැ. මේ සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතුමයි. සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පොලිස්පතිවරයාට නියෝග කර තිබෙන්නේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ කරුණු නිගමනයේදී සියදිවි හානි කර ගැනීමකට තුඩු දෙන කරුණු හෙළිදරව් වී තිබුණද අධිකරණය වැඩිදුරටත් කරුණු සනාථ කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සඳහා අවසරය ලබා දී ඇති බවයි. අලුත්ම ලොකු සයිස් TV එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහ වෙතින්ම පමණයි. රට වටා හිරෝ
COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයන්ට ආරක්ෂක ඇඳුම් සහ මුවාවරණ කට්ටල බෙදා දීම අද සිදු කෙරුණා. එමෙන්ම නෙළුව පොලිස් ස්ථානයේ සහ බස් නැවතුම් පොළ විෂ බීජ හරණය කිරීමටද හිරු සහන යාත්‍රාවට සමගාමීව මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඊට අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ නව සමාජිකයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී කොටදෙනියාව දියගම්පොළ ප්‍රදේශයේ ගල්කොරියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් දියගම්පොළ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූ අතර ඔවුන් චෝදනා කළේ ටිපර් රථවලට යටවීමෙන් සහ ගල්කොරිය හේතුවෙන් සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇති බවයි. වේවැල් දෙනිය තිත්තවැල් මංකඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත තරුණයෙකුට පුද්ගලයන් කිහිප දෙනෙකු පොළු මුගුරු වලින් පහර දෙන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී මෙරට ජනතාවට උල්කා වර්ෂාවක් දැක බලා ගැනීමට හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. දෙසැම්බර් 4 සිට 17 අතර කාලය තුල රාත්‍රිය අහසේ මේ උල්කා ගමන් කරනවා දකින්නට පුළුවන්. පැයකට 100ත් 120ත් අතර ප්‍රමාණයක් රතු කහ නිල් තැඹිලි ආදී විවිධ වර්ණ වලින් දකින්නට පුළුවන්. 14 වෙනිදා තවත් විශේෂ සිදුවීමක් සිදු වෙනවා. එය පූර්ණ සූර්යග්‍රහණයක්. දකුණු ඇමරිකාවේ ප්‍රදේශයට තමයි පෙනෙන්නේ. දෙසැම්බර් මාසයේ 21 වෙනිදා මග හරින්න හොඳ නැති දවසක් මේක නම්. බ්‍රහස්පති සහ සෙනසුරු කියන ග්‍රහලෝක දෙක එකින් එක කිට්ටු වෙමින් පවතින අවස්ථාව. අනාවැකි පළ කරලා තියෙනවා මේ දෙක එක ග්‍රහලෝකයක එකට ඇලිච්ච ගිනි පුළඟක් වගේ දකී කියලා. මේ සූදානම සමුගෙන යන්න. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55. ආයිබෝවන්.